समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स साधु साधु साधु। ऐतिहासिक कूरगल राजमहा विहाराधिपतेश्वर ලක්බුදු සසුනට පහළ වුණ යුගයේ විශ්වකර්ම සංඝ නේතෘවර අපේ කල්යාණ මිත්‍ර පූජනීය වතුරු කුඹුරේ ධම්මරතන නායක හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන කූරගල ඓතිහාසික රජමහා විහාරස්ථානයේ වැඩ වාසය කරන සියලු මහා සංඝරත්නයත් net FM ඔස්සේ මේ මොහොතේ ලංකාව පුරාම ලෝකයේ පුරාම අපිට සවන් දෙන පූජනීය මහා සංඝරත්නයනොත් අවසර ප්‍රාර්ථනා කරනවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද වෙසක් පුන් පොහොයට සමගාමීව සිදු කෙරෙන සුවිශේෂ ධර්ම දේශනාවක් සජීවීව මේ මොහොතේ කෝරගල ඓතිහාසික රජමහා විහාරස්ථානයේ සිට මේ ආකාරයෙන් පැවැත්වෙන්නේ මේ යුගයේ නොයෙකුත් දුෂ්කරතා මැද්දේ ඒ දුෂ්කරතා මැඩගෙන අපේ නෙල්ලිගල හාමුදුරුවෝ සහ මේ වෙනුවෙන් අපකැප වෙච්ච සියලු දෙනාගේ ගෞරවනීය අත්‍යුදාර කැපවීම නිසා අපිටත් වෙසක් පොහොය දවසේ මේ විදිහට මිසදිටු වත් පිළිවෙත් පිරුණු භූමියක සිට සම්මාදිට්ඨිය හොබවන්නට පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා අපි වාසනාවන්තයි මේ උතුම් පින්බිමේ සිට මේ මොහොතේ ඔබට ලංකාව පුරාම සිටින net ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට ලෝකයේ පුරාම සිටින net ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට මේ මොහොතේ සජීවීව මේ උතුම් ධර්මානුශාසනාව සිද්ධ කරන්නට ලැබීම පිළිබඳව මේ දේශනාවේ දායකත්වයට එකතු වෙනවා ඊටාම ගෞරවයෙන් හලාවත කාක්කපල්ලිය තඹගල්ල පන්සල පාරේ පදිංචි පින්වත් NR ගුණරත්න මහත්මයා. එතුමාගේ සියලු සත් ප්‍රාර්ථනා සඵල වෙන්නට කියලා අපි හදවතින්ම මේ වෙලාවේ ආශිර්වාද කරනවා. අපි මේ වෙලාවේ මේ දේශනාව සිද්ධ කරන කූරගල පින්බිම ජීවිතේ එක්ක වතාවකට හරි ඇවිල්ලා සියසින් දැක බලා ගන්න මං ඔබට ආරාධනා කරනවා. ඒ තරම්ම හිත නිවෙන මහ පුදුම පින්බිමක්. දැන් මම ඊයේ රාත්‍රියේ කූරගලට වැඩම කරලා කූරගල සංඝාවාසයේ ඉඳලා තමයි වැඩ ඉඳලා මේ වෙලාවේ මේ ධර්ම දේශනාව පැවැත්වෙන කූරගල ධර්මශාලාවට වැඩම කළේ. මට සංඝාවාසයේ ඉඳලා ධර්මශාලාවට වඩින්න පැය භාගයක් ගත වුණා. මොකද එහා කන්දේ සංඝාවාසයේ මෙහා කන්දේ
ධර්මශාලාව කඳු ගණනාවක් එකට ගැට ගහලා ගොඩනගපු මහා දායාදයක් මේ ශාසනයට දායාද වෙලා තියෙන්නේ. හරි පුදුම පින්බිමක්. එකම දවසක මහා දාගැබක්, මහා සෑරදුන් වහන්සේ නම, ඒ වගේම මහා බෝධි මණ්ඩපයක්, බුද්ධ මන්දිරයක් නෙමෙයි, ඒක ඇත්තටම මන්දිරය කියන වචනේ කට පුරා කියන්න පුළුවන් මහා දැවැන්ත සුගන්ධ කුටියක්. ඒ ධාතු මන්දිරේ ධාතුන් වහන්සේලා වැඩ සිටින, ඒ වගේම මහා දැවැන්ත ධර්මශාලාවක්, ඒ වගේම මහා දැවැන්ත සංඝාවාසයක්. මේ දැවැන්ත කියන වචනේ මේකට එකතු කරන්නේ වෙන මොකකටවත් නෙමෙයි. භාග්‍යතුන් වහන්සේගේ උතුම් බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේ උදෙසා යම් ලැබීමක් තියෙනවා නම් ඒ ලැබීම භාග්‍යතුන් වහන්සේගේ උතුම් අරහං ගුණයමයි. උන්වහන්සේට යමක් ලැබෙන්නේ උන්වහන්සේගේ උතුම් අරහං ගුණය නිසාමයි. ඒ නිසා ඒ ලැබීම මොනතරම් ඒ දැවැන්ත කියන වචනේ මම පාවිච්චි කරපු එක කොච්චර සාධාරණද කියලා ඇස් දෙකට දැකපු නැති කෙනෙකුට අපි ආරාධනා කරනවා ඇවිල්ලා බලන්න. මේ මොහොතෙත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ කඳු යායවල් පුරාම සිසරා කූඹි රැළ වගේ විශාල මහා ජනකායක් මේ මොහොතෙත් අද උදෑසන ඉඳලා අපි මේ රාත්‍රිය උදා වෙච්ච මේ මොහොත දක්වාම දවසේ කොයි වෙලාවෙ දැක්කත් හැම තැනම පේන්නේ මහා විශාල ජන ගඟක්. කූරගල දකින්නට මේ උතුම් සෑරදුන් වහන්සේ ගෞරවයෙන්, ශාස්ත්‍ර ගෞරවයෙන් වන්දනා කරගන්න මේ සමස්ත එකවර මේ සියලු ආරාම සංකීර්ණයම, මේ සමස්ත පද්ධතියම එක වසරක් ඇතුලේ ගොඩනගපු විශ්වකර්ම මේ මහා විහාර කර්මාන්තය දැක ගන්න අපිට පේනවා මොන බාධා තිබුණත් රටේ නන්දෙසින් මහා සෙනගක් තාමත් ඇදෙන විදිහ. ඔබට මේ කියන වචන එක වචනයක් හරි මේ වෙලාවේ මම මේ කියන ඒවා බොරු කියන්න බෑ. එක පැත්තකින් ධර්මාසනයක් මත වැඩ ඉන්නේ රහතන් වහන්සේලා වැඩ හිටිය පින්බිමක දෙවියන් බඹුන් ආශිර්වාදය ලබා දෙන පින්බිමක. ඒ වගේම අපිට පේනවා මේ මොහොතේ මේ පැමිණ සිටින මහා ජන ගඟ මේ ඇහෙන වචන වලට සාධාරණේක භික්ෂුන් වහන්සේලා හැටියට ගෞතම හාමුදුරුවෝ මේ කියන හැම වචනයකටම ඇත්තටම සාධාරණයක් මේ භූමියේ තියෙනවා කියන එක වුන් සාක්ෂි දරනවා. පින්වත්නි, මම හරිම පින්වන්තයි මේ මහා උතුම් පින්බිමේ මේ මොහොතේ මම මේ ධර්ම දේශනා කරන ධර්මශාලාවේ පළමු ධර්ම දේශනාව කරන්න එදා මට වාසනාව ලැබුණා. ඒ වගේම තුන් යම පුරා රෑ එළි වෙනකම් අඛණ්ඩ දේශනයක් කරන්න මට මේ ශාලාව ඇතුලේ වාසනාව ලැබුණා. ඒ ලැබිච්ච සියලු අතීතේ කරගත්තේ පුණ්‍ය සංස්කාරات සිහියේ තියාගෙන පින්වත්නි මං ආශිර්වාද කරනවා මේ තරම් මහා පිං අපිට රැස් කරගන්න අපිට වාසනාව ඇති කරලා දුන්න අපේ වතුරු කුඹුරේ ධම්මරතන කියලා කියන මේ මහා පුණ්‍ය කල්යාණ මිත්‍රයන් වහන්සේට ඒ අපේ විශ්වකර්ම වූ මහා සංඝ නේත්‍ර වූ අපේ ගෞරවනීය කල්යාණ මිත්‍රයන් වහන්සේට හදවතින්ම ආශිර්වාද කරනවා. උන්වහන්සේට දීර්ඝායුෂය නිරෝගී සුවය සැලසෙන්නට ඕනේ. මෙවැනි ශාසනයට අහිමි වෙච්ච තැන් ශාසනයට අභිමානවත්ව දායාද කරන්න උන්වහන්සේට চিරාත් කාලයක් තව දීර්ඝායුෂ ලැබෙන්නට ඕනේ. අත ගගා වැඩ කරන්න තරම් ප්‍රශ්න රාශියක් මැද්දේ අත ගන්න නැතුව වැඩ කරන්න උන්වහන්සේට හයිය දුන්න හැම දිනාටමත් අපි ආශිර්වාද කරනවා. අපේ වතුර කුඹුරේ ධම්මරතන හාමුදුරුවන්ට ඒ හයිය පිටිපස්සේ අපේ යුද හමුදාපතිතුමා ඇතුළු රණදරුවන්
විශේෂ මෙහෙයක් සිදු කළා අපේ දරුවන්ටත් ආශිර්වාද කරන ගමන් මේ වෙලාවේ මම අමතන net ශ්‍රාවක ශ්‍රාවිකා ඔබට විශාල ගෞරවයකින් ආශිර්වාද කරනවා. ඔබ නිසයි මේ මහා පින්කෙත මේ තත්වයට ගොඩ නැගුණේ. net fm ශ්‍රාවක ශ්‍රාවිකාවන් හැම කෙනෙක්ම අභිමාණයෙන් එන්න කූරගලට. අභිමාණයෙන් එන්න. ඔබ නිසා තමයි පින්වත්නි මේ පින්බිම අද මෙහෙම ගොඩ නැගෙන්න අපේ ධම්මරතන හාමුදුරුවන්ට හයිය ලැබුණේ. ඔය වෙන වෙන මාධ්‍ය නාලිකා ඇවිල්ලා සමහර වෙලාවට කූරගල ගොඩනගන්න තන්නි දායකත්වය අපි දුන්නේ කියලා සමහරලාවට ලකුණු දාගන්න උත්සාහ කරාට ඒ පටු ආකල්ප නැතුව අහිංසකව පැත්තකට වෙලා අපිට පේනවා රාජකීය දායකත්වයක් නෙල්ලිගල හාමුදුරුවන්ට දුන්න. අග්‍රම මාධ්‍ය දායකත්වය නෙල්ලිගල හාමුදුරුවන්ට දුන්න. අපේ කල්යාණ මිත්‍ර ආදරණීය net නාලිකාවේ සියලු net ශ්‍රාවක ශ්‍රාවිකා ඔබට පුළුවන් අනිත් කිසිදු මාධ්‍ය නාලිකාවක් එක්ක ඉන්න කාටත් කොයි ශ්‍රාවකයටත් වඩා අභිමානකින් මේ පින්බිමට එන්න. මොකද ඔබ නිසා තමයි මේ පින්බිම මේ තත්ත්වයට ගොඩනගන්න අපේ නෙල්ලිගල හාමුදුරුවන්ට ශක්තිය ලැබුණේ. ඒ නිසා අපි හදවතින්ම ආශිර්වාද කරනවා අල්ප මාත්‍රයක හරි කුදු මහත් නොඑක ආකාරයෙන් දායකත්වයට එකතු වෙච්ච සියලුම මේ කූරගල ගොඩනගන්න දහඩිය මහන්සිය හෙළපු ධනය වැය කරපු හැම දෙනාටම හදවතින්ම ආශිර්වාද කරමින් අපි මේ ධර්මානුශාසනාව ආරම්භ කරනවා. පින්වත්නි, මේ ගෙවෙන උතුම් වෙසක් පුන් පොහොය අපේ ජීවිතේ සමහර විට අපේ අතීතයේ ගෙවිච්ච ආසන්න වෙසක් පොහොය පුන් පොහොය දිනයත් එක්ක බැලුවට පස්සේ අපිට පහුගිය ආසන්න වෙසක් පොහොය දින කීපෙම ජන ගගක් එකතු වෙලා මෙහෙම බණ අහන්න මේ වගේ පින්බිමක් වන්දනා කරගන්න ලැබිච්ච පුන් පොහොය දිනයන් නෙමෙයි පසුගිය වසර කීපෙම අපිට මුණ ගැහුණේ. එක එක බාධා ඇති වුණා. පාස්කු බෝම්බ, කොරෝනා, නොයෙක් ප්‍රශ්නත් එක්ක බාධා එක්ක ආපු අපිට මේ ලැබිච්ච වෙසක් පුන් පොහෝ දිනේ ආර්ථික ප්‍රශ්න ASCII මිනිස්සු අනේක දුක් විඳිද්දී බොහෝ දුක්ඛම් කටළු එක්ක ජීවිතේ ගැට ගහ ගන්නට විඳින දුක අභියස ඔබට පින්වත්නි උදා වෙච්ච වෙසක් පුන් පොහෝ දිනයක් මේ වෙසක් පුන් පොහෝ දිනේ. අපි එකක් හිතට ගමු. අපි කවුරුවත් දීන මානසිකත්වයක බෙලහීනව මනසින් වැටෙන්න සුදුසු අය නෙමෙයි මේ ලංකාවේ අපි කවුරුත්. අපිට තියෙනවා මහා අභිමානයක්. ඒ අභිමානය මනසේ නැති නිසා තමයි බෙදිලා බෙලහීනව තමන්ගේ තියෙන ශක්තිය තමන් තේරුම් ගන්න නැතුව වැඩ කරන්නේ. අපිට කොච්චර මේ වෙලාවේ රටේ ආර්ථික ප්‍රශ්න තිබ්බත් අපි එකක් තේරුම් ගන්න ඕනේ. නැගිටින්නට අපිට අවශ්‍ය කරන හැම හයියක්ම මේ රටේ ස්වාභාවිකව අපිට තියෙනවා. අපි කාටවත් පින්වත්නි බඩගින්නේ මැරෙන්න අවශ්‍ය මහ පොළොවක් නෙමෙයි මේ උතුම් ලක් මාතාවගේ මහ පොළොව. කොස් ඇටයක් වැටුණත් පැලවෙන, මඤ්ඤොක්ක ලීයක් ඇන්නත් අලදෙන, අපිට ගහක කොළයක් වුණත් කුසගින්න නිවා ගන්න ශාස්ත්‍රීයව හැදෙන මේ සුන්දර මහ පොළව අපිට දායාද වෙලා තියෙන අපේ පිනකට. ඒ නිසා මේ මහ පොළවේ ඉඳලා පින්වත්නි ඩොලර් නැති නිසාවත් වෙන මොනවා හරි ප්‍රශ්නයක් නිසාවත් බඩගින්නේ මැරෙන්න ඕනේ නැහැ අපේ. ඔබට මේ රටේ ඉපදිච්ච ඔබ හැම දෙනාටම තමන්ගේ හයිය තේරුම් ගන්න ඕන නම් ඔබ හැරිලා බලන්න නෙල්ලිගල හාමුදුරුවෝ දිහා. උන්වහන්සේ
භික්ෂුන් වහන්සේලා විදියට අපිටත් පෙන්නනවා භික්ෂුවගේ හයිය කියන්නේ මොකක්ද කියලා. සමහර භික්ෂුන් වහන්සේලා ඒ හයිය තේරුම් ගන්නේ නැතුව සමහර වෙලාවට ශාසනයට විවිධ අනවින කරන මිනිස්සුන්ට කටින් ගහලා ජය ගන්න හිතාගෙන පාරවල් වලට කෑක් ගහලා බැරියල් පෙරලා ගන්න හාමුදුරුවරුන්ට නෙල්ලිගල හාමුදුරුවෝ පෙන්නලා දීලා තියෙනවා භික්ෂුවගේ හයිය කියන්නේ මොකක්ද කියලා. ඒ නිසා උන්වහන්සේ මම හිතනවා මේ මුළු ලංකාවටම ආදර්ශයක් සියලු භික්ෂුන් වහන්සේලාට ආදර්ශයක් අපේ නෙල්ලිගල හාමුදුරුවෝ ප්‍රශ්නයක් අභියස ප්‍රශ්න විසඳ ගන්න ඕනේ කොහොමද කියන එක. කෝරගල කියන්නේ පැහැදිලි ප්‍රශ්නයක් හදපු තැන. ඒ ප්‍රශ්නයට විසඳුම උන්වහන්සේ හරි ලස්සනට පෙන්නලා දුන්නා. භික්ෂුවගේ ශක්තිය මොකක්ද කියලා උන්වහන්සේ පෙන්නලා දුන්නා. උන්වහන්සේ පෙන්නපු ශක්තිය පිටිපස්සේ පින්වත්නි ශ්‍රී ලාංකික ඔබ හැම දෙනාටම තියෙන ආදර්ශයක්. උන්වහන්සේට මේ ආයතනේ ගොඩනගන්න මිසදිටු විවිධ භක්ති මතුන්ගේ තියෙන ප්‍රශ්න පමණක් නෙමෙයි. දේශපාලඥයින්ගේ ප්‍රශ්න බොහෝ එක එක විදිහෙන් ගත්තොත් එහෙම ආර්ථික ප්‍රශ්න ආර්ථික ගැටලු රාශියක් උදා වෙච්ච යුගයක විවිධ අමුද්‍රව්‍ය හිඟ වෙච්ච යුගයක ඒ අමුද්‍රව්‍ය අහස උසට මිල ගණන් යන යුගයක උන්වහන්සේ හැම ප්‍රශ්නයකටම කිසිම විදිහකින් සැලෙන්නේ නැතුව මෝන දුන්න විදිය ලාංකික අපි හැමෝටම ආදර්ශයක් නෙමෙයිද කියලා ඔබ කෝරගලට ඇවිල්ලාම බලන්න. උන්වහන්සේ පෙන්නපු ඒ ආදර්ශය තමයි මොන ප්‍රශ්න තිබ්බත් තමන්ගේ යා යුතු අරමුණට යන්න ඔබට හයිය තියනවා කියන එක උන්වහන්සේ පෙන්නලා දීලා තියෙනවා. මං හිතනවා ඉදිරිය අපිට එන ආර්ථික යුද්ධය ජය ගන්න හාමුදුරුවෝ පෙන්නපු මේ ආදර්ශමත් සත්ක්‍රියාවම ඇති අපිට ජය ගන්න පුළුවන් පින්වත්නි. රුවන්වැලි මහා සෑය හැදුවේ ඩොලර් නිසා නෙමෙයි. මහා කාස්ටක පොළවේ වැව් හැදුවේ රජවරු ඩොලර් වලින් නෙමෙයි. අපි එකතු වෙනවා නම් අපේ හයිය අපි හරියට පෙන්වනවා නම් අපිට කරන්න බැරි දෙයක් නෑ පින්වත්නි. ඒ නිසා ඔබ කවුරුත් මේ ජීවිතේ ඉදිරියට එන මොන බාධාවටවත් නොසැලී ආත්ම ශක්තියෙන් අපි ඉදිරියට වැඩ කටයුතු කළ යුතුයි කියන අවවාදයක් මේ ගමම්ම දෙනවා. පින්වත්නි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හැමතිස්සෙම අපේ ජීවිතේ අපිට හුරු පුරුදු ඇහෙන සූත්‍රයක ලස්සන ගාථාවක්. ඔබ දන්නවා තුන් සූත්‍රය කිව්වට පස්සේ කෙනෙකුට ජීවිතේ හොරු අනුශාසනය තුන් සූත්‍රය. තුන් සූත්‍රයේ තියෙන සුවිශේෂ සූත්‍රයක් තමයි රතන සූත්‍රය කියලා කියන්නේ. පින්වත්නි මේ රතන සූත්‍රයේ තියෙන්නේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ. රතන සූත්‍ර පුරාම තියෙන තෙරුවන් ගුණ. ඒ තෙරුවන් ගුණත් එක්ක කරපු සත්‍යක්‍රියාවක් තමයි මේ රතන සූත්‍රේ පුරාම තියෙන්නේ. මේකේ බුදුරජාණන් වහන්සේගේ ගුණ වයන ගාථා රත්නයන් අතරේ සුවිශේෂ ගාථාවක් අපි දේශනාවට මාතෘකා කරගන්න හිතුවා. ඒ ගාථාව යංකින්චි විත්තං ඉදවා හුරංවා සග්ගේසු ආයං රතනං පනීතං නනෝ සමං අත්ති තථාගතේන ඉදම්පි බුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු කියන ගාථාව. මොකද්ද මේ ගාථාවේ තේරුම? යංකින්චි විත්තං ඉදවා හුරංවා සග්ගේසුවා යං රතනං පනීතං. මේ ලෝකේ හෝ පරලොව හෝ පර කියලා කියන්නේ පිට කියන එක. ඒ කියන්නේ මේ ලෝකෙන් පිට වෙනත් ලෝකෙක හෝ
දෙව්ලොව හෝ තියෙන යම්කිසි වස්තුවකට මේ ලෝකේ හරි පිට ලෝකෙක හරි තියෙන යම්කිසි වස්තුවකට එහෙම නැත්නම් සග්ගේසුවා රතනම් පනීතං දෙවියන් අතරේ තියෙන මොන හරි වටින මණිකකට හෝ කිසිම දෙයකට නනෝ සමං අත්ති තථාගතේන බුදුරජාණන් වහන්සේව සම කරන්න බෑ. භාග්‍යතුන් වහන්සේව සම කරන්න බෑ. ඉදම්පි බුද්දේ රතනම් පනීතං ඒ බුදුරජාණන් වහන්සේගේ උත්තම ගුණ මාණික්කයක් ඒතේන සච්චේන සුවත්ති හෝතු ඒ උතුම් වචනයෙන් සෙත් වේවා කියලා ආශිර්වාද කරේ. ඒ සෙත එදා විශාලා මහනුවර හැමදෙනාටම සැලසුනේ වචනේ සත්‍යයක් බව ඔප්පු කරමින්. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ කිසිම වටින දෙයකට සම කරන්න බෑ. පරලෝකෙවත් තියෙන කිසිම වටින දෙයකට සම කරන්න බෑ. දෙව්ලොව තියෙන වටිනා මාණික්කයකටවත් බුදුරජාණන් වහන්සේගේ වටිනාකම සම කරන්න බෑ. ඒ නිසා තමයි මේ ගාථාවේ විදිහට පෙන්වන්නේ. මේ මහා දුෂ්කර කාලේ පින්වත්නි කෝරගල ගොඩනගද්දී ඔබ විශ්වාස කරයිද දන්නේ නැහැ. එක වසරක් ඇතුලේ ලක්ෂ 17000කට වඩා වැය කරලා තියෙනවා මේ භූමිය ගොඩනගන්න. ලක්ෂ 17000කට වඩා. මහා සෑය ගොඩනගද්දී ඒ සෑරදුන් වහන්සේගේ වටිනා මහා කොත මුදුනේම බබලන මාණික්‍ය පවා ලක්ෂ 700කට වඩා වටිනා මාණික්‍යයක් මෙච්චර දුෂ්කර කාලෙක අපේ නෙල්ලිගල හාමුදුරුවෝ මහා සෑරදුන් වහන්සේගේ ශීර්ෂයෙහි පලන්දනවා. ලක්ෂ 700කටත් අධික මහා වටිනා මාණික්‍යයක්. එතකොට මේ මහා ධනස්කන්ධය කොහෙන්ද? මේසා මහා ධනයක් වැය කරන්නේ පිස්සුවකටද? කොහෙන්ද මෙච්චර සල්ලි? සමහර විට රටේ නායකයාත් පහුගිය දවස්වල ඇවිල්ලා බලලා ගියා හින්දා එයාවත් දුන්නද? මිනිස්සුන්ගේ ප්‍රශ්න. ලෝකේ ආසියාවේ උසම සිංහයා හදලා තියෙන්නේ. ඇත්තට මේ සිංහයාගේ කට ඇතුලේ මිනිස්සු ඉන්නවා. හදනකොට මිනිස්සු සිංහයාගේ දිව උඩ හිටගෙන ඉන්නවා. උඩ තල්ලේ ඔළුව වදින්නේ නැහැ. ඒසා මහා දැවැන්ත සිංහෙක් හදලා තියෙන්නේ. සියලු විහාර අංගෝපාංග වලට අමතරව අහිංසක සත්තුන්ගේ ලේ හලපු බිලි පූජා තියමින් රහතන් වහන්සේලාගේ භූමියක් මිත්‍යා දෘෂ්ටිකයන්ගේ ආක්‍රමණයට ලක් වෙලා මේක බේරගත්ත සියලු දෙනාට ගෞරවය පිණිස ගොඩනගපු මහා සිංහයාට පවා ධනය දෙන්න ඇත්තේ රට පාලනය කරපු දේශපාලකයෝ කියලා රටේ සමහරු හිතාගෙන ඉන්නවා. කතා වෙනවා. නමුත් නෙල්ලිගල හාමුදුරුවෝ කිසිම බයක් නැතුව උන්වහන්සේ අභීත සිංහනාදයෙන් ප්‍රකාශ කරන්නේ එකඳු සතයක් එක රුපියලක් කිසිදු දේශපාලකයෙක්ගෙන් උන්වහන්සේ ගත්තේ නැහැ. ඒකට හොඳ සාක්ෂියක් තියෙනවා. එක්තරා දේශපාලකෙක් මොනවා හරි ප්‍රතිපාදන වලට වෙන් කරපු ලක්ෂ 5ක 10ක 15ක වගේ මොකක් හරි පොඩි මුදලක් මේ වැඩසටහන ඉවර වෙන්න කිට්ටු වෙන කාලේ මේ ආරාම සංකීර්ණේ ගොඩනගලා ඉවර වෙන්න කිට්ටු වෙන කාලේ දෙන්න ලෑස්ති වුණා දේශපාලකෙක්. ඒ කියන්නේ එයාගේ ගෙදරින් ගෙන ආපු සල්ලි නෙමෙයි මිනිස්සුන්ගේ බදු මුදල් ප්‍රතිපාදන දෙන්න ලෑස්ති වෙනකොට මට මතකයි නෙල්ලිගල හාමුදුරුවෝ
ලියුමක් යවනවා අභිමානවත්ව. මං හිතන්නේ ලංකාවේ පළවෙනි වතාවට වෙන්න ඇති භික්ෂුන් වහන්සේ නමක් දේශපාලකයෙක් ලක්ෂ ගාණක් සල්ලි දෙන්න යනකොට එපා කියලා ලියුමක් යවුවේ. උන්වහන්සේ අභිමානවත්ව ලියුමක් යවනවා. ඔය සල්ලි මිනිස්සුන්ට උවමනා කරන මිනිස්සුන්ගේ අවශ්‍යතාවලට ඔය මිනිස්සුන්ගේ දරුවන් ඉගෙන ගන්න හරි මොනවා හරි වෙන දෙයකට යොදවන්න. එහෙම නැත්නම් දුෂ්කර විහාරස්ථානයකට හරි දෙන්න. කෝරගලට අවශ්‍ය නැහැ දේශපාලකයන්ගේ එක රුපියලක්වත් කියලා. මිනිස්සුන්ගෙන් ගත්ත බදු මුදල් හාමුදුරුවෝ මූල්‍යමය පරිත්‍යාග විදිහට හෝ ද්‍රව්‍යමය පරිත්‍යාගයක් විදිහට හෝ එක්කඳු රුපියලක්වත් නොගෙනයි පින්වත්නි ලක්ෂ 17000කට වඩා එක වර්ෂයක් ඇතුලේ වියදම් කළේ. ඔබ හිතන්නේ එහෙනම් කොහෙන්ද මේ සල්ලි? NGO වලින්ද? කොහෙන්ද මේ සල්ලි? එච්චර මුදලක්. ඒ සියල්ලම ශ්‍රද්ධාවන්ත මිනිස්සු බුදු ගුණ සිහි කර කර භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් පූජා කරපුවා. ඒවට ආයි කිසි කෙනෙකුට කිසි වචනයක් කියන්න අයිතියක් නැහැ. මොකද හේතුව දුන්න මිනිස්සයාට නැති රුදාව බලන් ඉන්න මිනිස්සුන්ට තියෙන්න බෑනේ. දුන්න මිනිස්සයා දෙන්නේ තමන්ගේ යහපතට. දුන්න කෙනා දෙන්නේ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් කරන පූජාවක් විදිහට. මොකද උන්වහන්සේ කියලා කියන්නේ දෙවියන් අතර තියෙන මණිකකටවත් සම කරන්න බැරි මාණික්කයක් නිසා. උන්වහන්සේ වෙනුවෙන් සම කරන්න මේ ලෝකේ කිසි දෙයකින් බෑ පින්වත්නි. වටිනාකමට සම කරන්නවත්. අපි දන්නවා මේ ලක්ෂ 17000 මොනවද? සමහර අය අපේ රටේ ඩොලර්ස් වෙන රටවල් වලට ගෙනහිල්ලා වෙන වෙන අයගේ නම් වලින් ආයෝජනය කරලා හොටෙල් හදලා එක එක ව්‍යාපාර පටන් අරගෙන කරලා තියෙන ඩොලර් බිලියන ගණන් මිලියන ගණන් වලින් කරපු දේවල් බැලුවම තමන්ගේ පුද්ගලික සුඛ වේරණයට හොරකම් කරපුවා. මේ ශ්‍රද්ධාවන්ත මිනිස්සු ආදරෙන් ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන දායාදය ගැන කිසි කෙනෙකුට කිසි කතාවක් කියන්න අයිතියක් නැහැ. මොකද ඒ හැම කෙනාම ඒ කරපු සියලු දායාදේ පින ඒ පරම්පරා ගණන් මේ සම්බුද්ධ ශාසනයේ සියලු සිව්වන පිරිසටම දායාද කරපු මේ මහා දායාදය පින්වත්නි කවදා හරි දවසක රටට ඩොලරුත් ගේන දෙයක් වෙනවා. ඒක ඒකාන්තයි. ඇල්ල වැල්ල වාය පැත්තට එන සුද්දෝ, ඒ වගේම ඔය කතරගම පැත්තට රුහුණු ඔය රටේ පහළ පැත්තට දකුණු පැත්තට එන සුද්දෝ, විදේශිකයෝ මේ මහා විශ්ම කර්ම කූරගල දැක ගන්න දවසක එනවා කියන එක අද මේ මොහොතේ අපි කිසිම සැකයක් නැතුව නිසකව විශ්වාසයෙන් කියනවා. ඔවුන් සමහර විට ආවම දකිද්දී මේ රටේ එක වර්ෂයක් ඇතුලේ මෙච්චර දෙයක් කරන්න මේ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් සැදී පැහැදී සිටින සදහැවතුන්ට හයියක් ලැබුණා කියලා ඔවුන්ට පවා මේ විශ්වකර්ම දේ ගැන දැනෙයි පින්වත්නි. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ අපිට. මේ සම්බුද්ධ ශාසනය තුල අපිට අහිමි වෙච්ච ඒ භූමිය අපි අභිමානවත්ව ගොඩනැගුවේ ඒක අපේ අවශ්‍යතාවය. මම පින්වත්නි ධර්ම දේශනා කරන්න විවිධ රටවල් වලට වඩිද්දී මම මැද පෙරදිග රටවල් වලටත් මැද පෙරදිග රටවල් 6කට වැඩම කරලා තියෙනවා ධර්ම දේශන වලට. ඒ වඩිනකොට මම සමහර රටවල් වල ඉස්ලාම් ඇත්තන්ගේ මස්ජිද් වලට යනවා. ගිහලා තියෙනවා මම ඩුබායි වල, අබුඩාබි වල, බහරේන් වල මස්ජිද් වලට ගිහිල්ලා තියෙනවා මුස්ලිම් පල්ලි වලට. ඒ මුස්ලිම් රටවල් වල පල්ලි වලට. පින්වත්නි දැක්කම ඔවුන් ඒ තමන්ගේ නොපෙනෙන දෙවි කෙනෙක් වෙනුවෙන්, හරි නොපෙනෙන දෙවි කෙනෙක් වෙනුවෙන් ඔවුන් ඒ පල්ලි වලට වැය කරලා තියෙන
ධනය කෙනෙකුට හිතේ ඒ රටවල් එක්ක අපේ රටවල් සංසන්දනය කරන්න බෑ අපි දුප්පත් කියලා. හැබැයි ඔබ එකක් තේරුම් ගන්න. භාග්‍යතුන් වහන්සේගේ ශාසනය තුල දන් දෙන කෙනාට ඒ ධර්මයේ කෙරෙහි හිත පහදගත්ත කෙනාට රටේ තියෙන ආර්ථිකය අදාළ නැහැ. මම මේ කියන කාරණාව මිත්‍යා දෘෂ්ටිකයට තේරෙන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටිකයට තරහයි මං කියනේවට. නමුත් හැමදාම දන්වැටක් දුන්න අනාථපිණ්ඩික සිටුතුමා එක්තරා කාලෙක කාඩි හොද්දයි නිවුඩුහාලේ බතුයි විතරක් කන කාලෙකට දුප්පත් වුණා. එක කාලෙක. ගෙදර දන්සැලක් තියෙනවා. මිනිස්සු 10 ගණන් පොලිමේ ඇවිල්ලා හැමදාම දන්සැලෙන් කෑම කනවා. කාඩි හොද්දයි නිවුඩුහාලේ බතුයි තමන්ගේ මාලිගාවෙත් කන තරමට දුප්පත් වුණා එක කාලෙක. හැබැයි එතුමා ඒ කාලෙත් භාග්‍යතුන් වහන්සේට දානය අරගෙන යනවා, සංඝයාට දානය අරගෙන යනවා. සහාර දන්සැල ඒත් නැවැත්තුවේ නෑ. දන්සැල කාඩි හොද්දයි නිවුඩුහාලේ වතුයි එක දිගටම දුන්නා. දන් දෙන කෙනා එහෙමයි පින්වත්නි. අනාථපිණ්ඩික සිටුතුමා ජේතවනාරාමේ මිලදී ගන්න භූමිය පුරාම රංකහවුණු ඇතරෙව්ව කියලා ඔබ අහලා ඇති. ඔබට මතක ඇති. අද එහෙම දෙයක් වුණා නම් කොහොම කතා අහන්න වෙයිද? භූමිය පුරා රංකහවුණු ඇතරෙව්ව කියලා දැනගත්තොත් එහෙම. නේද? මොන පිස්සෙද්ද කියලා බැනුම් අහන්න වෙයි. නමුත් ඒ දුෂ්කර කාලේ පවා කාඩි හොද්දයි නිවුඩුහාලේ බතුයි එක දන් දුන්නේ මහා දානපතියා. අද තුසිතේ අනාථපිණ්ඩික දෙව්පුතු විදියට අවුරුදු 10 ගණන් කල්ප ගණන් දෙව් සැප විඳින මහා පින් ඇති කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. ඔබට පින්වත්නි මේ කූරගල ගොඩනගන්න පූජා කරපු රුපියල් කීපෙන් කවදාකවත් මේ රට ලෝකේ ධනවත්ම රට කරන්න බෑ. හැබැයි ඔබට පුළුවන් මේ ලෝකේ ඉන්න මහාම ධනවතා කොහේ හරි ඉන්නවනම්, මේ ලෝකේ මේ වෙලාවේ කොහේ හරි ඉන්නවනේ මහා ධන කුවේරෙක් මිනිස්යන් අතරේ. ඒ ඉන්න මහා ධන කුවේරයට වඩා භෞතික සැප සම්පත් ඔබ මේ කූරගල වෙනුවෙන් පූජා කරපු රුපියල් ටිකෙන් ඔබට ප්‍රතිලාභයේ විදියට ලැබෙනවා දෙවියන් අතරේදී. මං කියන එක ඔබට තේරෙනවා නම් මං හිතනවා ලෝකේ දැන් ඉන්නවනේ අංක එකේ කෝටිපතියා කියලා. කෝටි කතාවක් නෙමෙයි යාට තියෙන්නේ. හරිද? එතකොට ලෝකේ ඉහළම ධනවතා යම් සැපක් විඳිනවා නම් මේ වෙලාවේ භෞතිකව ඒ සැප කෝරගලට රුපියලක් හරි දුන්න මිනිසයාට ලැබෙන ඒ ආනිසංසත් එක්ක බැලුවට පස්සේ ඒ ආනිසංස අභියස මේ වෙලාවේ මේ මනුස්ස ලෝකයේ වැඩිම සැප විඳින මිනිසයාගේ සැපත් හිඟන සැපක් වගේ. ඒ තරම් මහත් දිව්‍ය ආනිසංස පින්වත්නි හිත පහද ගන්න කෙනාට ලැබෙනවා. ඒකින්ද අපිට මේ වෙලාවේ මේ උතුම් දායාදයේ සම්බුද්ධ ශාසනයට දායාද කරපු එකට ඉරිසියාවෙන් එක එක කතා හදන්න පද හදන්න උත්සාහ කරන හැම කෙනාටම අපි ඔබට සිහිපත් කරන්නේ මේ කූරගල වෙනුවෙන් මිනිස්සු දුක් මහන්සියෙන් යම් මුදලක් පූජා කරා නම් ඒ පූජා කරපු සියලු මුදල් පූජා කළේ යංකින්චි විත්තං ඉදවා හුරංවා සග්ගේසු ආයං රතනම් පනීතං. මේ ලෝකෙවත් වෙන ලෝකෙකවත් දෙව්ලොව තියෙන කිසිම මැණිකකටවත් නනෝ සමං අත්ති තථාගතේන සම කරන්න බැරි තථාගතයන් වහන්සේ වෙනුවෙනුයි අපි මේ සියල්ල පූජා කරලා තියෙන්නේ. පින්වත්නි කිසිම දෙයකට සම කරන්න බැරි මහා වටිනාකමක් තියෙනවා කියන තරම් මොකද්ද බුදුරජාණන් වහන්සේගේ විශේෂත්වය? උන්වහන්සේ මේ තුන් ලෝකයේ කිසිදු මිනිසෙකුට උපදවා ගන්න බැරි වෙච්ච සීලයක්, සමාධියක්, ප්‍රඥාවක් උපදවාගෙන උතුම් චතුරාර්ය සත්‍ය නම් වූ මේ ලෝකේ හැම දුකකින්ම මිදෙන්න අවශ්‍ය කරන
ඉන්න අඳුරෙන් මුදවන ආලෝකය හොයාගත්තේ උත්තමයා ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය. යම් කිසි කෙනෙක් ගුරු උපදේශ නැතුව චතුරාර්ය සත්‍ය අවබෝධ කළා නම් ඒ උත්තමයාගේ වටිනාකම පින්වත්නි සම කරන්න බෑ කිසිම කෙනෙකුට. දැන් ඔබ හිතන්න කවුරු හරි කෙනෙකුට කිව්වොත් එහෙම පුළුවන් නම් ඉක්මනට සෝවාන් වෙලා පෙන්නන්න. පුළුවන් නම් ඉක්මනට රහත් වෙලා පෙන්නන්න. කෙනෙකුට කිව්ව පමණින් එකපාරට ලේසි නෑ කියලා ඔබට තේරෙනවා. ඔබම හිතන්න ඔබට ඉක්මනට අරහත්ත්වයටපත් වෙන්න ඕනේ කියලා හිතනකොට ඔබට රහත් වෙන්න ලේසිද? ලේසිද? ඉක්මනට රහත් වෙන්න ඕනේ කියලා ඔබට හිතුණා කියලා රහත් වෙන්න ලේසිද? නැහැ. ඔබට ඉක්මනට සෝතාපන්න වෙන්න ඕනේ කියලා හිතුනොත් ඔබට සෝතාපන්න වෙන්න ලේසිද? නැහැ. ලේසි නෑ. බැරි නෑ. හැබැයි ලේසි නෑ. ඔබ නිකන් හිතන්න අපිට මුළු වැඩ පිළිවෙලම කියා දීලා හැම නිසකව මුළු මාර්ගෙම පෙන්නලා දීලා කරන්න ඕන ප්‍රතිපත්ති ඔක්කොම ටික කියා දීලත් ලේසි නැත්තම් පින්වත්නි බුදුරජාණන් වහන්සේ උතුම් තත්වයට පත් උනේ ඒ හදවත නික්ලේශී කරගත්තේ උන්වහන්සේ හිතන්න කාගෙන් අහගෙනද? උන්වහන්සේගේ හදවත නිකලෙස් කරගත්තේ කාගෙන් අහගෙනද? කවුද උන්වහන්සේට කියලා දුන්නේ? මිනිස් ලෝකේ කවුරු හරි උන්වහන්සේට කියලා දුන්නද හදවත නික්ලේශී කරගන්න හැටි? දෙවියන් අතර කවුරු හරි කියලා දුන්නද උන්වහන්සේට හදවත නික්ලේශී කරගන්න හැටි? බඹලොවින් කවුරු හරි කියලා දුන්නද උන්වහන්සේට නික්ලේශී කරගන්න හැටි හදවත? කවුරුත් කියලා දුන්නේ නැහැ. ඔබ හිතන්න අපිට මෙච්චර කියලා දීපු එකත් කරන්න ලේසි නැත්තම් පින්වත්නි කවුරුත් කියලා දුන්නේ නැති තමන් වහන්සේ තනියෙන් හොයාගත්ත මේ මාර්ගය උන්වහන්සේ පරතරටම ගිහිල්ලා සාක්ෂාත් කරගෙන නිදහස් වෙලා පෙන්නලා අපිටත් නිදහස් වෙන්න මාර්ගය කියලා දුන්නේ ඒ උත්තමයා වෙනුවෙන් පින්වත්නි අපිට මොනවද දායාද කරන්න බැරි අපිට මොනවද අතහරින්න බැරි අපිට මොනවද කැප කරන්න බැරි කියන්නේ ඔබ අපිට මොනවද කරන්න බැරි උන්වහන්සේ වෙනුවෙන් අර නෙල්ලිගල ඊටාම සුවපහසුවෙන් ඉන්න සියලු පහසුකම් තියෙද්දී අපේ හාමුදුරුවෝ වතුරු කුඹුරේ අපේ ධම්මරතන හාමුදුරුවෝ ඒ ඔක්කොම පහසුකම් පැත්තක දාලා මේ ප්‍රශ්න රාශියක් තියෙන තැනකට ඇවිල්ලා කන්ටේනර් පෙට්ටියක් ඇතුළට වෙලා උන්වහන්සේ අවුරුද්දක් ඇතුලේ මේ ආරාමේ ගොඩනගන්න විශාල කැපකිරීමක් කළා. උන්වහන්සේ කැපකිරීම කළේ කිසිම දෙයකට සම කරන්න බැරි අර කියපු මහා වටිනාකම තියෙන ශාස්ත්‍රඥ වහන්සේ වෙනුවෙන් අපිට කරන්න බැරි කැපකිරීමක් නැහැ කියන එක උන්වහන්සේ පෙන්වන්නයි පින්වත්නි. මොකද නෙල්ලිගල හාමුදුරුවෝ කියන්නේ මම වැඩෙක් කියලා වැඩක් කරලා පෙන්වන්න ඕනේ කියලා උත්සාහ කරන කෙනෙක් නෙමෙයි. මම උන්වහන්සේව ළඟින් ඇසුරු කරන මිත්‍ර හාමුදුරු කෙනෙක් හැටියට මම දන්නවා උන්වහන්සේ අප්‍රමාණ ශාස්ත්‍රීය ගෞරවයක් තියෙන කෙනෙක්. උන්වහන්සේගේ හදවතේ අවංක ශාස්ත්‍රීය ගෞරවයක් තියෙනවා. උදේ පාන්දර අවදි වුණාට පස්සේ උන්වහන්සේ ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේත් එක්ක කතා කරලා තමයි තව කෙනෙක් එක්ක කතා කරන්නේ. මම ඔක මුලින් දන්නේ නැහැ. දවසක් උන්වහන්සේගේ ජන්මදිනයේ දවසේ මම ආවා උන්වහන්සේට ආශිර්වාද කරන්න රෑ 12ට මෙහෙට. බලනකොට උන්වහන්සේ කවදාකවත් රෑ 12ට කෙනෙක් ආශිර්වාද කරනවට කැමති නැති කෙනෙක්. අඩුතරමේ ෆෝන් එකෙන් කෝල් එකක් දීලවත් උන්වහන්සේට රෑ 12ට ආශිර්වාද කරන කෙනෙක් නැහැ. උන්වහන්සේ හොඳට සැතපෙනවා. සැතපෙලා උන්වහන්සේ පාන්දර අවදි වෙනකොට මොකද එදා උන්වහන්සේගේ ජන්මදිනය වෙනුවෙන් දානයක් සංවිධානය කරලා තිබ්බා. මාත් ඒ දානයට දායකත්වයකොත් දක්වමින් සහභාගී වෙන්න ඇවිල්ලා හිටියේ. හාමුදුරුවෝ පාන්දර අවදි වෙනකොට
මං හාමුදුරුවන්ට වන්දනා කරලා කතා කරන්න ආවා එදා පාන්දර ආශිර්වාද කරන්න උන්වහන්සේට. ඒ වෙලේ තමයි මං දැනගත්තේ උන්වහන්සේ මාත් එක්ක ඒ වෙලේ කතා කරා. නමුත් උන්වහන්සේට ඒ වෙලාවේ අවුරුදු ගානකින් පස්සෙලු කඩ උනේ උදේම නැගිටලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කතා කරලා ඉවර වෙලා තමයි තව කෙනෙක් එක්ක කතා කරන්න යන්නේ උන්වහන්සේ. ඒක දැනගත්තේ මං එදා. උන්වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ගිලම්පස එක පූජා කරලා ඉවරලා තමයි ඒ පැන් එක පූජා කරලා ඉවරලා තමයි උන්වහන්සේ ගිලම්පසක් වළඳන්නේ. ඒව පින්වත්නි ලෝකෙට පේන්නවත් මූණිච්චාවටවත් කරන දෙයක් නෙමෙයි හදවතින් කරන දේවල්. අපි දකිනවා උන්වහන්සේ මාසයකට සැරයක් වටවන්දනාව යනවා කියලා උන්වහන්සේගේ වැඩපිළිවෙලක් තියෙනවා. මහියංගන මහා සෑය, අනුරාධපුර අටමස්ථානේ, සේරුආවිල, සෝමාවතිය මේ මහා සෑරදුන් වහන්සේලා වන්දනා කරමින් ඊටාම ගෞරවයෙන් උන්වහන්සේ වඩිනවා මාසයකට සැරයක්. ඒ වඩින ගමන් වලදී සමහර දාට මාත් උන්වහන්සේත් එක්ක සහභාගී වෙච්ච අවස්ථා තියෙනවා. එක දවසක් අපි ජයශ්‍රී මහා බෝධින් වහන්සේ ළඟ වන්දනා කරන වෙලාවේ මහා දරුණු වර්ෂාවක් වහින්න ගත්තා. මහා දරුණු වර්ෂාවක්. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ මායතන වන්දනා කර කර ඉන්නකොට ඒ මොහොතේ වැඳ වැඳ හිටපු ගොඩාක් අය වැස්ස එනකොටම නැගිටලා වහලයක් තියෙන තැනකට දුවන් ගියා. නමුත් හාමුදුරුවෝ අර මහා වැස්සේ නැගිටින්න නැතුවම මුළු සිවුරු ඔක්කොම වතුරෙන් නෑවිලා වතුර ගලන ඇඟපුරා. උන්වහන්සේ හැම මේ වර්ෂාවෙම අර වන්දනාවෙන් හෙල්ලෙන්නේ නැතුව වඳිනකොට මගේ හිතටත් මහ පුදුම ශක්තියක් ආවේ. අපි දෙනම මේ විදිහට මේ වෙලේ වන්දනා කළා ඒ වැස්සෙම එතන. ඊට පස්සේ තමයි තෙතසිවුර වේල ගන්න ඕනේ කොහොමද යන්න කලින් කියන එක ගැන පස්සේ හිතුවේ. හාමුදුරුවේ කිසි දෙයක් හදවතින් මිසක් මූණිච්චාවට කරන දේවල් නෙමෙයි. ඒ ශාස්ත්‍රූ ගෞරවයේ තියෙන අපේ හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන්න බැරි කැපකිරීමක් නැහැ පින්වත්නි. මේ හැම දෙයක්ම මේ ශාස්ත්‍රූ ගෞරවය නිසා මෙච්චර මහා දැවැන්ත දෙයක් මේ ශාසනයට දායාද වෙන්නේ ඒ අවංක ශාස්ත්‍රූ ගෞරවයේ ප්‍රතිඵලයක් විදිහටයි. ඒකෙන්ද මං මේ රටේ හැම දෙනාටම මතක් කරනවා. නෙල්ලිගල වෙනුවෙන් කූරගල වෙනුවෙන් රුපියලක් හරි ඔබ පූජා කරා නම් ඔබ සතුටු වෙන්න. මේ මොහොතේ ඇවිල්ලා බලන්න ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ වන්දනා කරනවා. මේක හැමදාටම ওই විදියයි. මේ ඇවිල්ලා වන්දනා කරන දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත හැම දෙනාට මේ පින රැස් කරගන්න ලැබුණේ මේ භූමියට රුපියලක් හරි පූජා කරපු ඔබ නිසා පින්වත්නි. ඔබ සතුටු වෙන්නේ ගැන. ඔබ ශ්‍රමයෙන් යම් පුංචි හරි කැපකිරීමක් කළා නම් අපි දැක්කා හැම දවසකම ශ්‍රම දාන. බස් පිටින්, ලොරි පිටින් මිනිස්සු හැමදාම පිරිලා ඇවිල්ලා හැම දවසම ශ්‍රම දාන තිබුණා. අවුරුද්දක් තිස්සේ. ඒ ශ්‍රම දාන කරේ මිනිස්සු කවුරුවත් බලෙන් එක්කන් ඇවිල්ලා නෙමෙයි. රුපියල් 5000 බෙදලා නෙමෙයි. අරක්කු බෝතල් බෙදලා නෙමෙයි. බත් පැකට් බෙදලා නෙමෙයි. මිනිස්සු බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඇවිල්ලා ඒ ශ්‍රම දාන කළේ. ඔබට බනින්න ඕන නම් ඊර්ෂ්‍යා කරන්න ඕන නම් කරන්න අනිත් ඒවට. හැබැයි අපේ බුද්ධ ශාසනයේ භාග්‍යතුන් වහන්සේ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශාස්ත්‍රූ ගෞරවයෙන් මේ සදහැවතුන් කරපු කිසි දෙයකට ඊර්ෂ්‍යා කරන්න එක්කෙනෙක් සූදානම් වෙන්න එපා. තමන්ගේ හිතසුව කැමති නම් මේ උතුම් සම්බුද්ධ දායාදයට කවුරු හරි කෙනෙක් ඊර්ෂ්‍යා කරනවා නම් කවුරු හරි කෙනෙක් මේ සම්බුද්ධ දායාදයට නොහොඹිනා කතාවක් කියනවා නම් ඒ හැම කෙනාට මේකේ විපාකය කල්ප ගණන් විඳින්න වෙයි. ඔබේ හිතේ අල්ප මාත්‍ර හරි හිතේ අපහැදීමක් ඇති වුණොත් ඒ අපහැදීමේ විපාකය ඔබට ආත්ම ගණන් විඳින්න වෙයි. ඒකෙන්ද ඒ කර්මය රැස් කරගන්න එපා කියලා අනුකම්පාවෙන් කරුණාවෙන් මතක් කරනවා. ඔබ හිත පහද ගන්න. බුදුරජාණන් වහන්සේ කියන්නේ කිසි දෙයකට සම කරන්න වටිනා බැරි අසම සම වටිනාකමක් තියෙන උත්තමයෙක් කියලා ඒ රතන සූත්‍රයේ පෙන්නපු ඒ බුදු වදන ඊටාම මනවින් තේරුම් අරගෙනයි අපේ නෙල්ලිගල හාමුදුරුවෝ ඒ සියලු කැපකිරීම් කළේ.
මේ භූමිය ගොඩනගන්න එදා මෙදා තුර වෙහෙසිච්ච හැමදෙනා මේ කැපකිරීම කළේ ඒ වටිනාකම තේරුම් අරගෙනයි. පින්වත්නි, අපි සතර අපායේ දුක් විඳපු ආත්ම කොපමණද මේ සසරේ? කොපමණ ඇද්ද? අපි නිරේ ඉපදිච්ච ආත්ම කොපමණ ඇද්ද? අපි තිරිසන් ලෝකෙ ඉපදිච්ච ආත්ම කොපමණ ඇද්ද? අපි පෙරේතයෝ වෙලා පෙරේත ආත්මවල කෙලසෙමු සොටු හොය හොය යොදුන් ගණන් ඇවිද ඇවිද ගියපු ආත්ම කොපමණ ඇද්ද? පින්වත්නි, ඒ සියලු සතර අපායෙන්ම නිදහස් වෙන්න මාර්ගයක් පෙන්වලා දුන්න උත්තමයා අපිට වටින්නේ නැද්ද පින්වත්නි? අපිට වටින්නේ නැද්ද? මේ නිරෙන් සදහටම නිදහස් වෙන්න පුළුවන් මඟ පෙන්නපු උත්තමයා වෙනුවෙන් අපිට මොනවද කරන්න බැරි? තිරිසන් ලෝකෙන් පෙරේත ලෝකෙන් නිදහස් වෙන්න මාර්ගය පෙන්වලා දුන්න උත්තමයා වෙනුවෙන් අපිට මොනවද කරන්න බැරි? ඒ නිසායි මිනිස්සු තමන්ගේ කනේ තියෙන ආභරණ, සමහරු මගුල් මුද්ද පවා මේ භූමිය ගොඩනගන්න දායාද කරේ. මිනිස්සු රත්තරන් පූජා කළා. මහා සෑය ගොඩනගද්දී, සුගන්ධ කුටිය ගොඩනගද්දී ඔබට ඇවිල්ලා බලන්න පුළුවන් ඒ තමන් දායාද කරපු සියල්ල අද ජීවමානව ඔබට දකින්න ලැබෙනවා. ඒ සියල්ල නෙල්ලිගල හාමුදුරුවෝ කොහෙවත් යනකොට අරන් යන්න ගෙනල්ලා නෙමෙයි. ඒ හැමදේම මේ තුන් ලෝකෙටම දායාද කරලා ගිහින් තියෙන්නේ. උන්වහන්සේ මේ දීලා තියෙන්නේ තුන් ලෝකෙම වෙනුවෙන්. පොදු වස්තුවක් පින්වත්නි උන්වහන්සේ අපිට දායාද කළේ ඒ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන්. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපිට කරන්න බැරි දෙයක් නැහැ. ඒක නිසා අපිට මේ තුන් ලෝකේ උන්වහන්සේ තරම් වටිනා කෙනෙකුත් නැහැ. උන්වහන්සේගේ ධර්මයේ තරම් වටිනා දෙයක්ුත් නැහැ. උන්වහන්සේගේ සංඝයා තරම් වටින පිරිසකුත් නැහැ. උන්වහන්සේ වෙනුවෙන් ඒ නිසා අපිට කරන්න බැරි දෙයක්ුත් නැහැ කියලා මේ තුන් ලෝකේ කාටත් දකින්න ජීවමාන සාක්ෂියක් බවට මේ කූරගල සදාකාලිකව පත්වේවා කියලා අපි හදවතින්ම ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දවස අපි මේ දේශනාව සිද්ධ කරන්නේ ලංකාවේ ප්‍රථම වරට අංග සම්පූර්ණ විහාර කර්මාන්තයක් එකවර ගොඩනගලා එක වර්ෂයක් ඇතුලේ එකවර පූජා කරපු පින්බිමක ඉඳලා. අර කතාවක් තියෙනවා පන්සල් වල වැඩ කවදාකවත් ඉවර වෙන්නේ නැහැ කියලා. නමුත් නෙල්ලිගල හාමුදුරුවෝ අපිට මතක් කළා ඉවර වෙන්නේ නැති කර්මාන්තයක් නෙමෙයි කූරගල, ඉවර කරලා අවසන් කරන කර්මාන්තයක්. එක අවුරුද්දක් ඇතුළේ උන්වහන්සේ ඉවර කරලා අවසන් කරලා තමයි මේ දායාද කරලා තියෙන්නේ අපිට මේ උතුම් මහා විහාර කර්මාන්තේ. ඒ නිසා ඒට සමගාමීව කෙරෙන අනුශාසනයක් නිසායි අපි බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණයක් රතන සූත්‍රය ඇසුරෙන් සාකච්ඡා කරන ගමන් ඒ උතුම් බුදු ගුණය වෙනුවෙන් දායාද වෙච්ච මේ මහා විහාර කර්මාන්තේ වෙනුවෙන් අපි පින්වත්නි මේ අනුශාසනාව වෙන් කළේ. ඉතින් අපි අද ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මිනිස්සු පින් කරගන්නවා දැක දැක පුදුම විදියට හදවතින් සතුටු වෙනවා. මේ භූමියේ අපිත් ධර්ම දේශනා කරමින් විශේෂයෙන්ම net FM නාලිකාවේ අපේ වරුණ එදිරිසිංහ, අපේ සමීර, ඒ වගේම දර්ශන අයියා ඇතුළු මේ සියලු ආගමිකංශයේ සහෝදරයෝ ඔක්කොමලා එකතු වෙලා රටට හඬ නගා මේ පින්බිම ගොඩනගන්න ඔබත් එකතු වෙන්න කියලා කියපු අපේ net FM නාලිකාවේ ආගමිකංශ සහෝදරයින්ටත් සතුටු ඇති ගොඩාක්. ඒ වගේම අපි දන්නවා net ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අපේ අසංග ජයසූරිය මැතිතුමාටත් අප්‍රමාණ සතුටක් තියෙනවා. ගුවන් විදුලි නාලිකාවක් තුලින් මෙච්චර දෙයක් කරන්න තමන්ගේ සේවා ස්ථානයෙන් මෙවැනි දායාදයකට උපකාර කරන්න ලැබිච්ච එක ගැන. ඒ ඔක්කොටම වඩා සතුටු වෙනවා කියන එක අපි දන්නවා. net FM ආයතන ප්‍රධානී අපේ පින්වත් සභාපතිතුමා, net FM ආයතනයේ අධිපතිතුමන්
නිහාල් ලෑපා සෙනවිරත්න අපේ පින්වත් කල්යාණ මිත්‍ර සභාපතිතුමා මම ඇස් දෙකටම දකින දෙයක් තියෙනවා පින්වත්නි. කූරගල ගොඩනගද්දී ඒ වෙනුවෙන් කැප වෙන විශේෂ පිරිස එකතු කරලා අපේ නෙල්ලිගල හාමුදුරුවෝ WhatsApp group එකක් හදලා තියෙනවා. ඉතින් දවස ගානේ ඡායාරූප මේ WhatsApp group එක ඇතුළට උන්වහන්සේ දානවා. දවස ගානේ කරන ඒවා. අපේ සභාපතිතුමා net FM අධිපතිතුමා හැමදාම මේ දකින ඡායාරූප දකිද්දී සාදුකාර දෙදී හිටියේ 365 දවසෙම. මං හිතන්නේ එතුමාගේ සාදුකාර දෙන මැසේජස් දවස් 365ම මං දකින්න ඇති. එතුමා අවුරුද්ද පුරාම සතුටු වුණා. මං හිතන්නේ ලංකාවේ ආයත් රූපවාහිනී හෝ ගුවන්විදුලි හෝ වේවා මාධ්‍ය ප්‍රධානියෙක් විදියට හිමිකරුවෙක් විදියට මේ කූරගල ගොඩනගද්දි දැකලා සතුටු වෙච්ච එකම හිමිකරුවා වෙන්නේ නැති මේ කටයුතු මේ අවසන් වෙනකොට ඒක දිහා බලලා ඒ තරම් සතුටක් අත්විඳින වෙන කාටවත් ඒ සතුට ඒ විදිහට විඳින්න බෑ ඒ ප්‍රමාණයට. පින්වත්නි අපි හැම කෙනෙක්ම මේ නිසා මේ වෙලාවේ මේ රැස් කරගත්ත සියලු පින් මෙතන මේ ධර්ම දේශනාවේ පින පමණක් නෙමෙයි අපි හැමෝටම මේ දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත සියලු දෙනාට හදවතින්ම රැස් කරගන්න ලැබිච්ච මේ සියලුම පින් දෙවියන්ට අනුමෝදන් කරමු. මොකද දෙවියන්ගේ දේවාශිර්වාදයේ කාන්තෙම මේ සියලු කටයුතු වෙනුවෙන් ලැබිලා තියෙනවා සත්‍යයි. අපේ නෙල්ලිගල හාමුදුරුවන්ට විශේෂයෙන්ම මේ පලාතට අධිග්‍රහිත වෙච්ච අපේ සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන්ගේ ප්‍රධාන යම්තාක් සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ ආශිර්වාදයේ ඒකාන්තයෙන්ම ලැබිලා තියෙනවා කියන එක සත්‍යයි. ඉතින් ඒ නිසා අපි අපේ හාමුදුරුවන්ට හැමදාමත් ඒ දෙවියන්ගේ ශක්තිය නොඅඩුවම ලැබේවා කියලා ආශිර්වාද කරන ගමන් දෙවියෝ උන්වහන්සේව ආරක්ෂා කරත්වා කියලා අපි ආශිර්වාද කරන ගමන් දෙවියෝ දෙව්ලොව සැනසෙත්වා දෙවියන්ද මේ උතුම් ධාතුන් වහන්සේලා ගෞරවයෙන් දැකබලා වන්දනා කරත්වා දෙවියන්ද බොහෝ පින් කරගනිත්වා දෙවියන්ද දෙව්ලොව සුවපත් වෙත්වා සැනසෙත්වා කියලා කවුරුත් සාදු කියන්නේ. සංසාරගත සිහිපත් වෙන නොවන සියලු මියගේ ඥාතීන්ට පින් දෙන ගමන් අද ධර්ම දේශනාවේ දායකත්වයට එකතු වෙන්නේ එන්.ආර්. ගුණරත්න මහත්මයා හලාවත කාක්කපල්ලිය තඹගල්ල පන්සල පාරේ පදිංචිව සිටින එතුමා බලාපොරොත්තු වෙනවා මිය පරලොවගේ ආදරණීය දමයන්ති මල්ලිකා මහත්මියටත් කේ.එම්. බිසෝමැණිකේ මහත්මියටත් ගයාන් පොතනුවන්ටත් එච්.එම්. පියරත්න මහත්මයාට සහ සියලුම මියගේ ඥාතීන්ට පින් පමුණවන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ වෙලාවේ විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕනේ අපේ ආගමික අංශයේ සහෝදරයෙක් අපේ දර්ශන මහත්මයා එතුමාගේ ආදරණීය පියාණන් පසුගිය දවස්වල ආන්ත්‍රා වෙනවා. ඉතින් අපි එතුමාවත් මේ වෙලාවේ සෙනෙහසින් සිහිපත් කරනවා. දර්ශන අයියාගේ අපේ දර්ශන මහත්මයාගේ ආදරණීය තාත්තත් ඇතුළු කොට ඒ දමයන්ති මල්ලිකා බිසෝමැණිකේ ගයාන් පුතා පියරත්න මහත්මයා ඇතුළු දායකත්වයේ දැක්වූ පින්වත් ගුණරත්න මහත්මයා සිහිපත් කළ සියලු මියගේ ඥාතීන්ට සහ ඔබ හැම දෙනාගේම සංසාරගත සිහිපත් වෙන නොවන සියලු මියගේ ඥාතීන්ට මෙපින් බලෙන් පරලොව සැනසෙල්ල පරලොව සුවපත් භාවයම වෙත්වා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම පින්වත්නි අපේ අද දවසේ මේ රැස් කරගත්ත හැම පිනක්ම අපිට දැක බලාගෙන රැස් කරන පින් අප්‍රමාණයි. මේ භූමිය පුරාම ඇවිදිනකොට දැනෙන්නේ මිනිස්සුන්ගේ හිත්වලට පුදුම සැනසීමක්. අනේ මේ සත්තු ලක්ෂ ගණන් සත්තුන්ගේ ලේ හලපු සත්තු දහස් ගණන් ලේ හලපු මිසදිටුවන් රජ කරපු භූමියක අද සාදුකාර දෙදී මිනිස්සු මේ විදිහට යනවා දකින්නකොට රැස් වෙන්නේ අපි හැමෝගේම හිත්වල පිනක්. අපි මේ හැම පිනක්ම ලක්වාසී ඔබ හැම දෙනාටම අනුමෝදන් කරනවා පොදුවේ. net FM මේ වෙලාවේ ශ්‍රවණය කරන පින් ඇති හැම දෙනාටමත් ආදරෙන් සෙනෙහසින් මේ පින් අනුමෝදන් කරනවා. මාධ්‍ය දායකත්වයන් වලින් මේ මහා
විහාර කර්මාන්තේ ගොඩනගන්න අග්‍රම මාධ්‍ය දායකත්වය ලබා දුන්න අත්‍යුදාරම මාධ්‍ය දායකත්වය ලබා දුන්න ආදරණීය net fm ගුවන් විදුලියත් සමග එකතු වෙච්ච පින් ඇති ඔබ හැම දිනාටම ඇත්තටම මේ වර්ෂය පුරාම කරපු පින්කමේ පුණ්‍යානුමෝදනාවක් හා සමානයි මගේ නම් මේ දේශනාව. අපි මේ සමස්ත සියල්ල එකතු කරලා කරේ මේ දේශනාව. මේ වෙලාවේ ඇත්තටම ඔබ හැම දිනාටම පින් දෙන්නමයි අපිට අවශ්‍යතාවය ආවේ. කවුරුවත් මේ පින්කම අනුමෝදන් නොවි ජීවිතේ ඒ අපරාධය කරගන්නට එපා කියලා හදවතින්ම ආශිර්වාද කරනවා. මියෙන්නට පෙර දිනක් හෝ ඇවිත් දැක බලා ගන්න කියලා ආරාධනා කරමින් හැම දිනාටම එකසේ ආශිර්වාද කරමින් සියලු දෙනාට යහපත සැපත ශාන්තිය සැනසෙල්ල සුවපත් භාවයම ප්‍රාර්ථනා කරනවා. එන්.ආර්. ගුණරත්න මහත්මයා ඇතුළු කොට දායකත්වයෙන් එකතු වෙච්ච හැම දිනාටමත් සිහිපත් වෙන නොවන කිව්ව නොකිව්ව හැම දිනෙකටම හදවතින්ම ආශිර්වාද කරමින් සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයත් ඉක්මන් වෙත්වා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරනවා. ඔබට මේ දුෂ්කර කාල පරිච්ඡේදයේ සියලු දුෂ්කරතා ඉක්මනින්ම මගහැරිලා හැම දිනාගේම ජීවිතවලට සුඛිත සුවපත් භාවයම උදා වෙලා හැම දිනෙකගේම මානසිකත්වය සුවපත් මානසිකත්වයක් කරා යන්නට හැම දිනාටම සියලුම පින් ඒකාන්ත ආශිර්වාදයක්ම වෙත්වා කියලා සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදාති.